සුබ දවසක් පුතේ. මම වංශනායක සර්. අපි අද ඔයාලගේ අත්‍යවශ්‍යම ව්‍යාකරණ කොටසක් තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. මම මේක ඉවර කරලා ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ පාඩමෙන් පමණක් විභාගයට ප්‍රශ්න ආපු අවස්ථා තිබුණා O level විභාගයේ. ඒ නිසා මේක ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕන ව්‍යාකරණ පාඩමක්. relative clauses මාතෘකාව සමහරලාට ඔයාට ගුරුවරයෙක් උගන්ලා තියෙන්න පුළුවන් relative pronouns කියලා මේක නේද? මම පැහැදිලි කරන්න. relative pronouns කියලා අපි මේ පාඩම සාකච්ඡා කරලා ඇති ඔයාලා. මොන වගේ දෙයක්ද අපි සාකච්ඡා කරන්න කියලා මම එක උදාහරණයක් පෙන්නලා ඉන්නම්. මෙහි ආපු මිනිස්සයා නේද? මෙහි ආපු මිනිසා මගේ මාමා. මේ බලන්න ඔයා මෙන්න මේ වගේ වාක්‍ය දැකලා the man who came here is my uncle. The man who came here is my uncle. The man who came here is my uncle. අපි සාකච්ඡා කරන්නේ මොකද්ද මෙන්න මේ who එක කියලා. The man who came here. The man who came here. කොහොමද මෙන්න මේ වගේ who එකක් දාන්නේ? what එකක් දාන්නේ? where එකක් දාන්නේ? මොකද්ද ඒකෙන් එන අර්ථය? මොකද්ද කියන කාර්ය කියලා තමයි අපි මේ relative clauses වලින් කතා කරන්න යන්නේ. හරිනේ? මතක තියාගන්න මේ වගේ වාක්‍යයක දාන මෙන්න මේ වචනය තමයි relative pronoun එකක් කියලා කියන්නේ. අපි මෙන්න මේ දාන වචනයට තමයි relative pronoun එකක් කියලා කියන්නේ. හැබැයි මේ වචනයේ සහිත මේ මුළු කෑල්ලටම කියනවා relative clause එකක් කියලා. මේ මුළු කෑල්ලටම. හරිනේ? right. බලමු. modifying a noun. මෙන්න මේක තමයි ඔය ඔළුවට දා ගන්න ඕන එක. මොනවද මේ relative clauses? මොකද්ද මේකෙන් කරන වැඩේ? ඒකනේ ඉගෙන ගන්න ඕනේ. okay. modifying a noun. නාම පදයක් වැඩිදුර විස්තර කිරීම. modify කරනවා. නේද? නිකන් අලංකරණය කරනවා වගේ. modifying a noun. නාම පදයක් වැඩිදුර විස්තර කිරීම. අපි ගමු උදාහරණයක්. number 1. මිනිසා man කියන වචනය විස්තර කරන්න කිසිම වචනයක් දාලා නැහැ. නේද? නිකම්ම noun එක. number 2 දෙවෙනි එක. tall man උස මිනිහා. man කියන වචනය විස්තර කරන්න tall කියලා විශේෂණ පදයක් කලින් දාලා. tall man උස මිනිහා. කලින් උදාහරණේ man මිනිසා. කිසිම වචනයක් දාලා තිබුණේ නැහැ නාම පදයේ විස්තර කරන්න. number 2 tall man නාම පදයට පෙර adjective එකක් නාම විශේෂණ පදයක් දාලා තිබුණා. එහෙනම් නාම පදයක් modify කරන්න ඊට පෙර adjective එකක් දාන්න පුළුවන්. ඒ පළවෙනි ක්‍රමය. ඊළඟ එක බලන්න. the third example. man in a red shirt. man මිනිසා in a red shirt. man in a red shirt. man කියන මිනිසා කියන නාම පදය වැඩිදුර විස්තර කරන්න ඊට පිටිපස්සෙන් දාලා තියෙනවා වචන දෙක තුනක එකතුවක්. ඒවත් phrase එකක්. වාක්‍යංශයක්. phrase එකක්. man in a red shirt. රතු කමිසයක් ඇඳගෙන ඉන්න මිනිහා නේද? the knife with a wooden handle. knife පිහිය with a wooden handle. ලී මිටක් සහිත පිහිය. බලන්නකො නාම පදයට පිටිපස්සෙන් phrase එකක්. වචන දෙක තුනක් එල්ලනවා. ඒක කරන්නේත් මේ නාම පදය ගැන වැඩිදුර විස්තර කරන්න. නේද? ඔන්න දැන් තමයි අපි අදාළ එකට එන්නේ. man මිනිසා. මිනිසා ගැන වැඩි විස්තර කරන්න මෙතන මොකද කරන්නේ? who came here මෙහි ආපු මිනිසා. එතකොට මේ කිසියම් නාම පදයක් ගැන වැඩිදුර විස්තර කරන්න ඒ නාම පදයට පිටුපසින් ඒ නාම පදයට පිටුපසින් අපි දාලා තියෙනවා නම් වාක්‍යයක් වගේ එකක්. වාක්‍යයක් වගේ කියන්නේ clause එකක්. clause මේ බලන්න who came here. who උක්ත ලෙස ගත්තා came. උක්ත ආඛ්‍යාත තියෙන කෑල්ලක් වගේ නෙපෙන්නේ. නේද?
නාමපදයක් ගැන වැඩි විස්තර කරන්න නාමපදයට පසුව ක්ලෝස් එකක් වාක්‍ය කොටසක් දාලා තියෙනවා නම් ක්‍රියාවක් සහිත ක්‍රියාවක් ගලපපු කෑල්ලක් දාලා තියෙනවා නම් අපි ඒකට කියනවා relative clause එකක් කියලා. තේරුණාද? මේ man ගැන වැඩිදුර විස්තර කරන්නයි මේ who came here කියන කෑල්ල ගත්තේ. නේද? මේ බලන්නකෝ. man මිනිසා. man ate rice. මිනිසා බත් කෑවා. RICE. මිනිසා බත් කෑවා. man who came here ate rice කිව්වොත් මෙහි ආපු මිනිසා බත් කෑවා. එතකොට මේ මෙහි ආපු කියන කෑල්ල දැම්මේ මිනිසා ගැන වැඩිදුර විස්තර කරන්න නේද? එහෙනම් මතක තියාගන්න මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නේ relative clauses කියන පාඩමෙන් ඉගෙන ගන්නේ කිසියම් නාමපදයක් ගැන වැඩිදුර විස්තර කරන්න ඒ නාමපදයට පිටිපසින් clause එකක් add කරනවා නම් කිසියම් නාමපදයක් ගැන වැඩිදුර විස්තර කරන්න ඒ නාමපදයට පිටුපසින් මෙන්න මෙහෙම clause එකක් එල්ලනවා නම් අපි ඒකට කියනවා relative clause එකක් කියලා. මේ පාඩමින් ඉගෙන ගන්න යන්නේ ඒවා. දැන් ඔයාට චුට්ටක් අවුල් ඇති මොකද්ද මේ clause එකක් කියන්නේ කියලා. අපි බලමු. නේද? clause එකක් කියන්නේ එහෙනම් මෙන්න මෙහෙම මතක තියාගන්න ඕනේ. උක්ත පදයක්, ආඛ්‍යාත පදයක් එහෙම දාලා කිසියම් වාක්‍යයක් ඇතුලේ තියෙනවා නම් කොටසක් ඒකට තමයි clause එකක් කියන්නේ. දැන් මේ ගත්ත 1 2 3 4 කියන හතරෙන්ම man ගැන වැඩිදුර විස්තර කරන්න තව ආඛ්‍යාතයක් දාලා ගලපලා තියෙන්නේ මේ හතරවෙනි එකේ විතරයිනේ. මෙහි ආපු මිනිසා, බත් කන මිනිසා, වැඩ කරමින් සිටින මිනිසා, මාව දන්න මිනිසා නේද? ඒක කරන්න පුළුවන් මිනිසා. හැමදාම අපිට හොඳින් වැඩ කරන්න කියලා කියන මිනිසා. බලන්නකෝ. තව වාක්‍ය කෑල්ලක් තම පදයට එල්ලන්නේ. එන මතක තියාගන්න නාමපදයක් ගැන වැඩිදුර විස්තර කරන්න තව වාක්‍ය කෑල්ලක් එල්ලනෝ නම් කිසියම් නාමපදයකට ඒකට relative clause එකක් කියනවා. ඒ relative clause එක එම නාමපදයට සම්බන්ධ කරන්න ගන්න ඔය දැන් ඔයාලා ඉගෙන ගන්න මේ who, which, that යනාදී පද අපි කියනවා relative pronouns කියලා. නේද? relative clause එකක් හදද්දී නේද? ඒ නාමපදය ගැන වැඩිදුර විස්තර කරන්න පාවිච්චි කරන pronouns වලට සර්වනාම වලට කියනවා relative pronouns කියලා. වැඩිපුරම පාවිච්චි කරන pronoun එක relative who. පුද්ගලයන් සඳහා පුද්ගලයන් ගැන වැඩිදුර විස්තර කරන්න who ගන්නවා නේ. පුද්ගලයන් ගැන වැඩිදුර විස්තර කරන්න who ගන්නවා. ඔන්න බලන්නකෝ. අපේ නාමපදයේ the man මිනිසා. පුද්ගලයන් ගැන වැඩිදුර විස්තර කරන්න who ගන්නවා. The man who came here, the man who came here, මෙහි ආපු මිනිසා. man ගැන වැඩිදුර විස්තර කරන්නයි මේ කොටස ගත්තේ. Number 2. The man who likes this, the man who likes this, මෙයට කැමති මිනිසා. මොන මිනිසාද? මෙයට කැමති මිනිසා. Number 3. The man who has a cancer, the man who has a cancer, පිළිකාවක් තිබෙන මිනිසා. මිනිසා ගැන තමයි වැඩිදුර විස්තර කරන්නේ. වාක්‍ය කෑල්ලක් එල්ලලා. The man who has seen me, the man who has seen me, මාව දැකලා තියෙන මිනිසා. මිනිසා නේද? මිනිසා ගැන වැඩිදුර විස්තර කරන්න කෑල්ලක් එල්ලුවා. වාක්‍ය කෑල්ල. The man who is wearing a cap, the man who is wearing a cap, තොප්පියක් දාගෙන ඉන්න මිනිසා. The man who can speak French, ප්‍රංශ කතා කළ හැකි මිනිසා. මෙවුවා එතකොට clauses නේද? වාක්‍යයක් ඇතුලේ තියෙද්දි. දැනට මේවා phrases වගේ පේන්නේ. එච්චර හිතන්න එපා ඒ වචනේ ගැන. මේවා වාක්‍ය නෙමෙයි කොහොම හරි. මේ වගේ ගන්න තනියම ගන්න එකක් වාක්‍යයක් නෙමෙයි. ඒකනේ මුලාකුර කැපිටල් දාලත් නැහැ, අගට විරාම ලක්ෂණයක් තියලත් නැහැ. ඔන්න දැන් මෙවුවා ඒ වගේ තව ටිකක් අපි හදන්න යන්නේ. සිංහලෙන් දීලා තියෙනවා, ඉංග්‍රීසි වලින් හදන්න ඕනේ. right. හදමු බලන්න. number 1. උපාධියක් තියෙන ගැහැණු ළමයා. කා ගැනද කතා කරන්නේ? මෙන්න මේ ගැහැණු ළමයා ගැන. The girl who has a degree. උපාධියක් තියෙන ගැහැණු ළමයා.
බැරි වෙලා හරි මේකේ මේ who කෑල්ල දැම්මේ නැත්නම් අපි. The girl has a degree. එතකොට මේක වාක්‍යයක් වෙනවා නේද? The girl ගැහණු ළමයා, the girl has a degree. ගැහණු ළමයාට උපාධියක් තිබේ. එතකොට ඒක sentence එකක් වෙලා. එහෙම වුණොත් ඒක ලියන්න ඕනේ මුල අකුර capital දාලා අගට full stop තියලා. The girl has a degree. ගැහණු ළමයාට උපාධියක් තිබේ. එතකොට වාක්‍යයක්. හැබැයි අපි ගත්තේ වාක්‍යයක් නෙවෙයි අපි දැන් හදලා තියෙන එක නේද? The girl who has a degree. උපාධියක් ඇති ගැහණු ළමයා. අපි කලේ මොකක්ද අපි කලේ? මෙන්න මේ ගැහණු ළමයා ගැන වැඩි දුර විස්තර කරන්න මෙන්න මේ කොටස එල්ලුවා. වේගෙන් දිවිය හැකි පිරිමි ළමයා. The boy who can run fast. The boy who can run fast. වේගෙන් දිවිය හැකි පිරිමි ළමයා. මේ ගස් කපන මිනිසා. The man මිනිසා ගැනයි කතා කරන්නේ. මොන man? The man who cuts, C-U-T-S, cuts these trees. The man who cuts these trees. මේ ගස් කපන මිනිසා. මේවට නැවති මේ තිත එන්න බෑ පුතේ. මේ වැරදිලා මේ තිත තියලා තියෙන්නේ. වාක්‍ය නෙවෙයිනේ ඒවා. දැන් තනියම හදන්න. මෙහි ආපු ගැහණිය. මෙහි ආපු ගැහණිය. The woman ගැහණිය. මොන ගැහණියද? මෙහි ආපු ගැහණිය. The woman who came here. The woman who came here. වැඩ කරමින් සිටින මිනිසා. The man මිනිසා. මොන මිනිසා? The man who is working. The man who is working. W-O-R-K-I-N-G. ඔයාලව දන්න මිනිස්සු. The people. P-E-O-P-L-E. The people who know you. The people who know. K-N-O-W. Know you. ඔයාලව දන්න මිනිස්සු. නේද? මේවා එතකොට sentences නෙමෙයි. අපි ඉව දාලා වාක්‍ය ටිකක් දැන් හදන්නයි යන්නේ. පළවෙනි එකේ ගත්තේ උපාධියක් තියෙන ගැහණු ළමයා කියලානේ. ඔයා මේක දාලා වාක්‍යයක් හදන්න. ඔන්න බලන්න මම හදනවා එක. උපාධියක් තියෙන ගැහණු ළමයා. The girl who has a degree. උපාධියක් තියෙන ගැහණු ළමයා මගේ සහෝදරියයි. The girl who has a degree is my sister. ඒක වාක්‍යයක් නේ. The girl who has a degree is my sister. නැත්නම් මෙහෙම කිව්ව හැකි නේද? අර ඉන්නේ උපාධියක් තියෙන ගැහණු ළමයා. අර ඉන්නේ උපාධියක් තියෙන ගැහණු ළමයා. කොහොමද ඔයා කියන්නේ? That is the girl who has a degree. That is the girl who has a degree. නැත්නම් ඔයාලට මෙහෙම කිව්ව හැකි. උපාධියක් තියෙන ගැහණු ළමයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ. The girl who has a degree can't speak English. අන්න ඒ වගේ වාක්‍ය ඕන තරම් ඔයාට හදන්න පුළුවන්. එහෙනම් ඔයා මෙන්න මේ අපි මේ පාවිච්චි කරපු clauses ටික දාලා යටින් sentences ටිකක් නිර්මාණය කරන්න ඕනේ. That's left to you එක ඔබට බාරයි. දැන් අපි යනවා who එකෙන් that එකට. දැන් අපි පුද්ගලයෙක් ගැන කතා කරන්නනේ who ගත්තේ. එතකොට දෙයක් ගැන කතා කරනවා නම් සතෙක් ගැන කතා කරනවා නම් මොකද්ද ගන්නෙ? පුද්ගලයෙක් මිනිස්සෙක් ගැන කතා කරන්න who ගත්තා. එයා ගැන වැඩි දුර විස්තර කරන්න නේද? දැන් සතුන් සහ දේවල් ගැන කතා කරන්න that or which. ඔය දෙක මාරු වෙන්න පුළුවන්. that ගත්තත් එකයි which ගත්තත් එකයි. දෙක සත්තු ගැන that දේවල් ගැන which එහෙම එකක් නෙවෙයි ඔය තියෙන්නේ. හරිනේ? වැඩිපුර ගන්න that. අපි that එක use කරමු. The tree that has many leaves. ඔන්න බලන්නකො. The tree that has many leaves. අපි මේකේ තේරුම ගත්තොත් මෙහෙමයි ගන්න වෙන්නේ. The tree that has many leaves. ගොඩාක් කොළ තියෙන ගස. ගොඩාක් කොළ තියෙන ගස. මේ the tree ගැන වැඩි දුර විස්තර කරන්න තමයි මේ that has many leaves ගත්තේ. The tree that has many leaves. කොළ ගොඩාක් තියෙන ගස. බැරි වෙලා තෝකේ මෙන්න මේ that එක අයින් කරා නම්. එතකොට වාක්‍යයක් හැදෙන්නේ. The tree has many leaves. ගහට කොළ ගොඩක් තිබේ. The tree has many leaves. දැන් that එක දාපුවාම පේනවා නේද අර්ථය වෙනස් වෙන හැටි. The tree that has many leaves. ඒක sentence එකක් නෙවෙයි.
කොළ ගොඩක් තියෙන ගස. The tree that grows fast. Number 2. The tree that grows fast. ඒ කිව්වේ මොකද්ද? The tree ගස මොන ගසද? The tree that grows fast. වේගයෙන් වැඩෙන ගස. වේගයෙන් වැඩෙන ගස. The tree that gives us shade. The tree that gives us shade. අපට සෙවණ දෙන ගස. ගස ගැන වැඩිදුර විස්තර කරනවා නේද? The tree that is worshipped. Worship කියන්නේ වන්දනා කරනවා. වන්දනා කරනු ලබන ගස. The tree that is worshipped. Number 5. The tree that can absorb oxygen. Absorb කියන්නේ උරා ගන්නවා. Absorb oxygen. The tree that can absorb oxygen. Oxygen උරාගත හැකි ගස. Oxygen උරාගත හැකි ගස. නේද? අන් ඒ වගේ. ඔන්න අපි දැන් තව clauses ටිකක් හදමු. Right. Number 1. පිටු 150ක් තියෙන පොත. මොනවා ගැනද කතා කරන්නේ? පොත ගැන. The book. පොත මොන පොතද? The book that has 150 pages. The book that has 150 pages. පිටු 150ක් තියෙන පොත. මම නැවත පෙන්නන්න ඕනේ. මේක මේ that එක අයින් වුණොත් එහෙම අර්ථය වෙනස් වෙනවා නේ. The book has 150 pages. පොතට පිටු 150ක් තිබේ. එතකොට වාක්‍යයක්. තේරුණානේ? ඔය that එක නැත්තම් which එක නිසා තමයි අර්ථය වෙනස් වුනේ. වෙලාවට එන බසය. The bus that comes on time. The bus that comes on time. The bus which comes on time. That වෙනුවට which දාන්න පුළුවන්. අපිට සෙවණ දෙන ගස. The tree that gives us shade. The tree that gives us shade. කොළඹට දිවෙන මාර්ගය. The road that runs to Colombo. The road which runs to Colombo. මේ ප්‍රදේශයේ වැඩෙන ගස්. The trees that grow in this area. A-R-E-A. The trees that grow. The trees that grow in this area. බෝතල් දෙකක් අල්ලන ජෝගුව. The jug. ජෝගුව ගැන කතා කරන්නේ. මොන ජෝගුවද? උස ජෝගුවද? මිටි ජෝගුවද? ආන් ඒ වගේ විස්තර කරනවා. බෝතල් දෙකක් අල්ලන ජෝගුව. The jug that holds 2 bottles. The jug that holds 2 bottles. බෝතල් දෙකක් අල්ලන ජෝගුව. නේද? දැන් මේ වගේ මේ ටික දාලා වාක්‍ය ටිකක් හදන්න ඔයාට තියෙනවා. පිටු 150ක් තියෙන පොත. හරි. The book that has 150 pages. දාලා ඔයා වාක්‍යයක් හදන්න. පිටු 150ක් තියෙන පොත කමල්ගේ. The book that has 150 pages is Kamal's. තේරුණාද? The book පොතනේ. The book is Kamal's. පොතන කමල්ගේ. මොන පොතද කමල්ගේ? The book that has 150 pages is Kamal's. මේම කියනවා. මාළඟ තියෙනවා පිටු 150ක් තියෙන පොතක්. I have a book that has 150 pages. ඔයා දැකලා තියෙනවද පිටු 150ක් තියෙන පොතක්? Have you seen? ඔයා දැකලා තියෙනවද? Have you seen a book that has 150 pages? පිටු 150ක් තියෙන පොතක් බරයි. බරයිනේ. A book that has 150 pages is heavy. මේ වගේ වාක්‍ය ඕන තරමක් ඔයාලට හදන්න පුළුවන්. Okay, you can make some sentences. මම එකේ ඊළඟ කොටසට මේ සත්තු ගැන දාලා තියෙන එක තියෙන්නේ. අපි ඒක චුට්ටක් ඩිස්කස් කරලා ඉමු. දිග බෙල්ලක් තියෙන සතා. සත්තු ගැන කතා කරන්නත් that සහ which තමයි ගන්න. අන් දෙකක් තියෙන සතා. සතා. The animal. The animal සතා. අන් දෙකක් තියෙන සතා. The animal that has තියෙනවානේ 2
horns. Horns. The animal that has two horns. අන් දෙකක් තියෙන සතා. The animals that එක අයින් වුණා න? The animal has two horns. සතාට අන් දෙකක් තිබේ. අන්න එහෙම වෙනස් වෙනවා අර්ථය නේ. දිග බෙල්ලක් තියෙන සතා. The animal that has a long neck. The animal that has a long neck. දිග බෙල්ලක් තියෙන සතා. වේගෙන් දිවිය හැකි කුරුල්ලා. The bird that can run fast. That වෙනකොට which ගන්න පුළුවන්. The bird which can run fast. විෂ දල තියෙන සර්පයා. The සර්පයා. Snake is snake. The snake that has තියෙන. The snake that has විෂ දල fangs. 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 The snake that has fangs. ශීතකාලයේ රට්ට හැර යන කුරුල්ලෝ. The birds කුරුල්ලන්. The birds that leave leave හැර යනවා. The country. The birds that leave the country in winter. Winter ශීතකාලයේ. winter. මුහුදේ ජීවන ශීරපයි සතා. The mammal. mammal. Mammal ශීරපයි සතා. The mammal that lives in the sea. The mammal which lives in the sea. ඒ විදිහට අපිට that which දාලා සත්තු ගැන හෝ ද්‍රව්‍ය ගැන වැඩි දුර විස්තර කරන්න පුළුවන්. මතක තියාගන්න මේ relative clause එකක් දාන්නේ කිසියම් නාමයක් ගැන වැඩි දුර විස්තර කරන්න. මේ වල ඔන්න බලන්න. සතා ගැන, කුරුල්ලා ගැන, සර්පයා ගැන, කුරුල්ලන් ගැන, සතා. මේ ශීරපයි සතා. ගැන තමයි වැඩි දුර විස්තර කළේ. හරිනේ? Make sentences. හදන්න වාක්‍ය. දැන් අපි who ඉගෙන ගත්තානේ ඉස්සෙල්ලා. who දාන්න. those who කියන එකක් දැකලා තියෙනවද? අය. those who. මෙහෙ එන අය. those who come here. ගිය සතියේ නොපැමිණි අය. those who didn't come last week. those who did not come last week. ගිය සතියේ නොපැමිණි අය. ඔක මෙහෙම ගන්න පුළුවන්. Those who were were absent last week. Those who were absent last week. බත් කන්න කැමති අය. Those who like to eat rice. Those who like to eat rice. බොරු කියන අය. Those who tell lies. lies. Those who tell lies. දැන් අපි මේව දාලා වාක්‍ය ටිකක් හදමු නේද? හැමදාම මෙහෙ එන අය. හොඳයි. මෙහෙ එන අය නේද? Those who come here. හැමදාම මෙහෙ එන අය. හොඳයි. Those who come here every day are good. Those who come here every day are good. ගිසතිය නොපැමිණි අය හිට ගන්න. Stand up. හිට ගන්න stand up. Stand up those who were absent last week. Stand up those who were absent last week. බත් කන්න කැමති අය පිඟානක් ගෙන ආ යුතුය. Those who like to eat rice. Those who like to eat rice must යුතුය කියන must bring කියන ගේනවා bring. Those who like to eat rice must bring a plate. plate. බොරු කියන අයක කතා කරන්න එපා. Don't talk. TLK. සමග with. Don't talk with නිමල්. නිමල් සමග කතා කරන්න එපා. Don't talk with නිමල්. බොරු කියන අයක කතා කරන්න එපා. Don't talk with those who tell lies. Don't talk with those who tell lies. Right. Whom. Who ගත්තා? That which ගත්තා? නේද? those who ගත්තා. ඊළඟට මේ whom එකක් ගන්නවා. මතක තියාගන්න whom කියන එක අද ටිකක් භාවිතයෙන් අඩුයි එක. ඒ වෙනුවටත් who තමයි දාන්නේ. ඔන්න කල්පනාවෙන් බලාගෙන ඉන්නකො මේ whom එක ගන්නයයි කියලා. clause එක යොදා විස්තර කරන නාමය කිසියම් නාමයක් ගැන විස්තර කරන්නේ. අදාළ වාක්‍ය කොටසේ කර්මය එනවා. ව්‍යාකරණ භාෂාව ඉතින් කර්මය.
whom ගන්නවලු. the person පුද්ගලයා අපි උදව් කරපු පුද්ගලයා. අපි තමයි උදව් කරන්නේ. අපි තමා ක්‍රියාව කරන්නේ. උදව් ලබන්නේ කවුද? පුද්ගලයා. මෙයා තමා කර්මය person. එතකොට මේ අදාළ නාමපදයේ අදාළ වාක්‍ය කැලේ කර්මය වෙනවා නම් who වෙනුවට whom ගන්නවා සාම්ප්‍රදායික ඉංග්‍රීසි වල. the person whom we help. අපි උදව් කරන පුද්ගලයා. අපි තමා උදව් කරන්නේ. the girl whom he likes. ඔහු කැමති ගැහැණු ළමයා. the child whom I teach. මම උගන්වන ළමයා. මම උගන්වන ළමයා. හැබැයි මතක තියාගන්න මේ whom එක අත්‍යවශ්‍ය නෑ අද. ඉහත යෙදුම් වල whom යෙදීම අත්‍යවශ්‍ය නැත. තේරුණාද? මෙන්න මේක නැතුව කිව්වත් ඕකම තමයි. the person we help. අපි උදව් කරන පුද්ගලයා. the girl he likes. ඔහු කැමති ගැහැණු ළමයා. the child I teach. මම උගන්වන ගැහැණු ළමයා. මම තව දෙයක් කියන්නම් මතක තියාගන්න. ඕවල ඔය whom වෙනුවට who දාලා තිබුණත් වැරදි නැත. හරි. the person who we help කිව්වත් හරි. the girl who he likes කිව්වත් හරි. the child who I teach කිව්වත් හරි. නමුත් එහෙම ගන්නවා අඩුයි. අවශ්‍ය නැහැ එහෙම ගන්න. මෙන්න මෙහෙම pronoun නැතුව තමයි අද modern english වල ගන්නෙ. the person we help. හැබැයි theoretically නේද? න්‍යායානුකූලව ඔයා මෙහෙම තමයි යෙදෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. right. මෙන්න හොඳ අභ්‍යාසයක්. whom ගන්නවා නම් ඇත්තටම whom එක අත්‍යවශ්‍ය නැහැ කියලා දැන් ඔයා දන්නවනේ. whom එක අත්‍යවශ්‍ය නැහැ මේ වගේ වාක්‍යවල. නමුත් දාන්න වුණොත් ඔයාට who the whom ද කියලා විභාගවලදී එහෙම ප්‍රශ්න අහන්නේ. who the whom ද කියලා දාන්න කියලා කියනවා. ඔයා දාන්නේ who the whom ද බලමු. අපිට කරදර කරන ළමයා. ළමයා ගැනයි කතා කරන්නේ. එයා තමයි ක්‍රියාව කරන්නේ. එයා කර්තෘ වෙනවා. කර්මය වෙන්නේ නැහැ. එහෙනම් අපිට කරදර කරන ළමයා. the child who the whom ද ගන්නෙ. එයා තමයි ක්‍රියාව කරන්නේ. එහෙමනම් who ගන්නෙ. the child who troubles. troubles us. the child who troubles us. child එක වචනේ හින්දායි troubles කියලා එක වචනෙන් ගත්තේ. මෙතන children ගත්තා නම් ළමයි කියලා. මෙතන troubles වෙන්නේ නැහැ. ඔයා tenses දැනන් ඉන්න ඕනේ ඒකට. the child who troubles us. අපට කරදර කරන ළමයා. ඊළඟට කියනවා අපි කරදර කරන ළමයා. ළමයා ගැනයි කතා කරන්නේ. නේද? ඒ ළමයා තමයි කරදරයට ලක් වෙන්නේ. අපි තමයි කරදර කරන්නේ. එයා කර්මය වෙන්නේ. එහෙනම් who the whom ද ගන්න ඕනේ. whom ඔන්න බලන්න. the child whom we trouble. the child whom we trouble. අපි කරදර කරන ළමයා. උඩ වාක්‍ය බලන්න. අපිට කරදර කරන ළමයා. ඒ ළමයා තමයි ඒ ක්‍රියාව කරන්නේ. the child who troubles us. අපි කරදර කරන ළමයා. the child whom we trouble. මේ දෙවෙනි වාක්‍යයේ ඔය whom එක නැතත් කමක් නැහැ. හරිනේ? දැන් මේ ටික හදන්න. ඔහු බනින කෙල්ල. නෑ ඔහුට බනින කෙල්ල. කෙල්ල තමයි බයින්නේ. ඒ කෙල්ල ගැනයි කතා කරන්නේ. the girl who blames him. blames. the girl who blames him. ඔහුට බනින කෙල්ල. sorry. ඔහු බනින කෙල්ල. ඔහු තමයි බනින්නේ. කෙල්ල තමයි බැනුම් අහන්නේ. the girl whom he blames. the girl whom he blames. අපිට අවවාද කරන පුද්ගලයා. පුද්ගලයා තමයි අවවාද කරන්නේ. එයා ගැනයි කතා කරන්නේ. the person who advises us. advises. the person who advises us. අපි අවවාද කරන පුද්ගලයා. the person whom we advise. the person whom we advise. අපිට ගහපු කොල්ලෝ. කොල්ලෝ තමයි අපිට ගහුවේ. කොල්ලෝ ක්‍රියාව කළේ. කොල්ලෝ කර්තෘ. the boys who hit us. the boys who hit us. අපි ගහපු කොල්ලෝ. the boys whom we hit. the boys whom we hit. මම නැවත කියන්න ඕනේ. whom දාන්න කියලා ඔහම ආවොත් විභාගෙදී. ඔහම එන්නේ ඉඳ තියෙනවා ඉතින්. ඔයා ඔය දෙක වෙනස දැනන් ඉන්න ඕනේ. හැබැයි ඉතින් ප්‍රායෝගික භාවිතයේදී
whom එක නැතුව මේ වාක්‍ය කියන්න පුළුවන්. whose අයිතිය නේ. මොකද්ද මේක බලන්න. ඔන්න යම් ගෑනු ළමයෙක් ඉන්නවා. ගෑනු ළමයා. එයා ගැනයි කියන්න යන්නේ. තම මව විදේශගතව සිටින ගෑනු ළමයා. අර ගෑනු ළමයෙක් ඉන්නේ. අන්න එයාගේ අම්මා රටේ ඉන්නේ. ආන් එයා ගැනයි මම මේ කතා කරන්නේ. තම මව රටේ ඉන්න ගෑනු ළමයා. ඒතර මෙයාගේ අයිතියක් ගැන නේද කියන්නේ. එහෙම වුණාම අයිතියක් ගැන කියද්දි whose ගන්නවා. The girl whose mother is abroad. The girl whose mother is abroad. තම සොහොයුරා රැකියාවක් කරන කොල්ලා. The boy whose brother does a job. The boy whose brother does a job. සිය දරුවන් ඕස්ට්‍රේලියාව සිටින පියා. The father whose children are in Australia. The father whose children are in Australia. AUSTRALIA. සිය දෙමාපියන් මියගොස් සිටින දරුවන් ගැන කතා කරන්නේ. The children whose parents are dead. The children whose parents are dead. DEAD. මියගොස් dead. දැන් මේවා දාලා වාක්‍ය හදන්න කියනවා. තම මම විදේශගතව සිටින ගැහැණු ළමයා අඬමින් සිටි. ගැහැණු ළමයා අඬමින් සිටි. The girl is crying. The girl is crying. ගැහැණු ළමයා අඬමින් සිටි. තම මම විදේශගතව සිටින ගැහැණු ළමයා අඬමින් සිටි. The girl whose mother is abroad is crying. නේද? තම මම විදේශගතව සිටින ගැහැණු ළමයා අද absent. The girl is absent today. The girl whose mother is abroad is absent today. Is දෙකක් තියෙන්න පුළුවන්. අර ඉන්නේ තම මම විදේශගතව සිටින ගැහැණු ළමයා. That is the girl whose mother is abroad. එහෙම ගන්න පුළුවන් නේ. ඒ වාක්‍ය ටික ඔයා නිර්මාණය කරන්න පුතේ. ඔයාගේ ටැලන්ට් එක නිර්මාණය වෙන්නේ ඒ වැඩවලින් තමයි. මේ හූස් එක ගන්නවා ඔන්න ඊළඟ එක. පටල ගන්න එපා. දැන් හූස් ගන්නේ. සාමාන්‍යයෙන් හූස් කියන්නේ කාගේද කියන එකනේ. සාමාන්‍යයෙන් හූස් කියන්නේ කාගේද කියන එක. මේ හූස් කියන එක ගන්නවා අප්‍රාණවාචී හෝ සතුන්ගේ අයිතිය ගැන කියන්නත්. හූස් කියන එක ගන්නවා. තම කකුල කැඩී ඇති සතා ගැනයි කතා කරා. සතා ගැනයි කතා. The animal whose leg තේරුණාද? දැන් කලින් නම් අපි that which නේ ගත්තේ සතුන්ට නේද? that which ගන්නේ නේ අයිතියක් නා. The animal whose leg is broken. The animal whose leg is broken. BROKEN. The animal whose leg is broken. තම වලිගේ දිග සතා. The animal whose tail is long. The animal whose tail, TAIL, tail is long. තම පත්‍ර විශාල ගස් ඔන්න ගහක් තියෙනවා. ගහේ පත්‍ර විශාලයි. අනේ ගහ ගැන කතා කරා. The trees, ගස් මොන ගස්ද? The trees whose leaves are big. නේද? බලන්නකෝ අප්‍රාණවාචී දෙක අයිතිය කියන්නද whose ගන්න පුළුවන්. මේ ටික දාලා වාක්‍ය ටිකක් හදන්න ඔයා. බලමු එකක් දෙකක්. පත්‍ර විශාල ගස් කියන එක. The trees ගස් කියන්නේ the trees whose leaves are large. තම පත්‍ර විශාල ගස්. අර තියෙන්නේ කෙටි වාක්‍යයක් හදන්න. අර තියෙන්නේ පත්‍ර විශාල ගස්. Those are the trees whose leaves are large. පත්‍ර විශාල ගස් මේ ප්‍රදේශයේ හැදෙන්නේ නැහනේ. පත්‍ර විශාල ගස් මේ ප්‍රදේශයේ හැදෙන්නේ නැහැ. The trees whose leaves are large don't grow well in this area. The trees whose leaves are big don't grow well in this area. ඔන්න මේ සංකීර්ණ වාක්‍ය හදන හැටි පුතාලා ඉගෙන ගන්න තියෙන්න ඕනේ. Next, where. තව relative pronoun එකක්. where ස්ථානයක් ගැන කතා කරනවා නම් වැඩිදුර විස්තර කරන්න ඕනේ නම් දැන් මතකයිනේ මේ relative pronouns ගන්නෙ කිසියම් නාමපදයක් ගැන වැඩිදුර විස්තර කරන්න. මම ඉඳගත්ත තැන. තැන ගැනයි වැඩිපුර කතා කරන්නේ. තැන ස්ථානය. The place
තැනක් ගැන වැඩිදුර විස්තර කරද්දී where එකක් ගන්න. The place where I sat. තේරුණාද? මේ කොහෙද කියලා අර්ථයක් නෙමෙයි එන්නේ මෙතන. The place where I sat. මම ඉඳගත්ත තැන. මම ඉඳගත්ත තැන අපිරිසුදුයි. The place where I sat is unclean. නේද? මම ඉඳගත්ත තැන අල්ලන්න එපා. නේද? මම ඉඳගත්ත තැන ඔයා අයිති කරගන්න එපා. Don't possess the place where I sat. ඒ වගේ නේද ගන්න? තැනක් ගැන වැඩිදුර විස්තර කරන where ගන්න. පුතා මතක තියාගන්න ඕනේ where පමණක් නෙවෙයි. that ගත්තත් ඒක හරි. The place that I sat මම ඉඳගත්ත තැන. හැබැයි සාමාන්‍ය කතා බහේදී ඔය දෙකම නැතුව කියන්නේ. The place I sat මම ඉඳගත්ත තැන. The place I sat is not good. මම ඉඳගත්ත තැන හොඳ නැහැ. එහෙනම් where කියන එක ගන්න කිසියම් තැනක් ගැන වැඩිදුර විස්තර කරන්න. ඔයා ජීවත් වෙන ප්‍රදේශය the area area the කියන්නේ the කියන එක. The area where you live. The area where you live. ඔයා ජීවත් වෙන ප්‍රදේශය. අපි රාත්‍රියේ ගත කරපු ස්ථානය. The place where we spent spent the night. The place where we spent the night. අපි නිදාගත්ත කාමරය. The room where we slept. The room where we slept. මතකයිනේ මේ where එක අයින් කරන්න පුළුවන්. ඔයා ජීවත් වෙන ප්‍රදේශය. The area you live. අපි රාත්‍රියේ ගත කරපු ස්ථානය. The place we spent the night. අපි නිදාගත්ත කාමරය. The room we slept. ඒ වගේ අර where එක that එක නැතුව ගන්න පුළුවන්. හොඳයි where දාලා වාක්‍ය ටිකක් හදන්න. හැබැයි මතක තියාගන්න ඕලෙවල් විභාගෙදී මේව දාන්න එනවා. මෙහෙම මේ මොන ප්‍රොනවුන් එකද කියලා දාන්න આવොත් ඔයා තෝරලා දාන්න ඕනේ. when අර where එක වගේමයි. යම්කිසි කාල පරිච්ඡේදයක් කාලයක් ගැන කතා කරද්දී අපි දාන්නේ when කියන relative pronoun එක. දවස day අපි එහෙ ගිය දවස the day when we went there දවස ගැන වැඩිදුර කතා කරන්න නේද? when එකක් දාලා කෑල්ලක් සම්බන්ධ කරා. The day when we went there අපි එහෙ ගිය දවස අර වගේම when වෙනුවට that දාන්න පුළුවන්. The day that we went there ඔය දෙකම නැතුව ගන්නත් පුළුවන්. The day we went there අපි එහෙ ගිය දවස මම ඔයාව පළමුව දුටු දවස the day when I saw you first. ඔයාලා මේකේ when එක දාලම ලියන්න. The day දවස the day when I saw saw you first first. ඒ රැකියාවෙන් අස්සු දවස the day when she resigned resigned from the job. The day when she resigned from the job. සතුටින් ජීවත් වූ කාලය. The time when එතන පොඩි අඩුවක් තියෙනවා නේ. අපි වගේ උක්තයක් තියෙන්න ඕන. අපි සතුටින් ජීවත් වූ කාලය. The time when we lived happily. The time when we lived happily. Okay. Who for whom මං කලින් මේක කිව්වා නේ. whom වෙනුවට කතා බහේදී සුලභ ලෙස පාවිච්චි වෙන්නේ who. මම ඔක කලින් වලට පැහැදිලි කරා. අපි උදව් කරන පුද්ගලයා. the person whom we help. මම කැමති නළුවා. The actor actor the actor whom I like. අපි කරදර කරන ළමයා. The child whom we trouble. අපි බැනපු ගැහණු ළමයා. The girl whom we blamed blamed. හැමෝම ගරු කරපු කාන්තාව. The woman whom everybody respected. The woman whom everybody respected. මේ වාක්‍ය ටික ඔය ටිකම whom නැතුව නිකම්ම ගන්න පුළුවන්. තේරුණා නේද? whom වෙනුවට who දාලා ගන්න පුළුවන්. who දාන්නේ නැතුව නිකන් ගන්නත් පුළුවන්. හරිනේ? ඊළඟට අපිට තියෙන්නේ මේකේ එක්සර්සයිස් ටිකයි. අපි මේ ටික ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහලා සාකච්ඡා කරනවා.